අපි ඊළඟට බලමු අපි කොහොමද දැන් දේපල ෂෙයා ගණනය කළා ඔයාලට මතක ඇති ඊළඟ කොටසේදී දේපල ඉවත් කිරීම සහ දේපල ප්‍රත්‍යාගරණය කොහොමද ගිණුම් තබන්නේ කියන කාරණය අපි සාකච්ඡා කළා. දැන් අපි ඒකේ තව ඉදිරියක් දිගුවක් ලෙස අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දේපල මිලදී ගැනීම, දේපල ඉවත් කිරීම, දේපල ප්‍රත්‍යාගරණය මෙන්ම දේපලක ෂෙයා ගණනය කිරීම කියන කාරණා සියල්ල එකතු කරලා එක අභ්‍යාසයක් වශයෙන් සාකච්ඡා කරන්න. මෙතෙන්දි මම මේ ආකාරයෙන් ඔයාලා සඳහා ගැටලුවක් නිර්මාණය කරගත්තා. මම ගැටලුව ඉදිරිපත් කරන්නම්. මාර්තු 31 දිනට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන ශක්ති සමාගමේ 2019 4.1 දිනට පැවති දේපල පිරිය සහ උපකරණ පිළිබඳ තොරතුරු පහත දී ඇත. දේපල අපි ළඟ ඉදිරිපත් කරලා තියෙනවා ගැටලුවේ දේපල 4ක්. ඉඩම් පිරිවැය 8000යි, සමුදශය නැහැ, ෂය අනුපාතයක් නැහැ. ඒ කියන්නේ දරුවනේ ඉඩම් ෂය කරන්නේ නැහැ. ගොඩනැගිලි පිරිවැය 12000යි මේ දහස් වලින් දීලා තියෙන්නේ. පිරිවැය 12000යි, සමුදශය 3000යි දහස් වලින්, ෂය අනුපාතය දීලා තියෙනවා පිරිවැයට 5%යි. පිරිවැයට 5%යි කියන්නේ අපි සරල මාර්ග ක්‍රමයක තමයි ෂය ගණනය කරන්නේ. ඊළඟට බෙදා හැරීමේ රට පිරිවැය දීලා තියෙනවා 10000යි, සමුදශය දීලා තියෙනවා 4000යි, ෂය අනුපාතය 10%යි. ඊළඟට උපකරණ පිරිවැය 2000යි, සමුදශය 800යි, ෂය අනුපාතය අපිට දීලා තියෙනවා 20%යි. දරුවනේ මේ ගැටලුව තුළ අපිට ඉදිරිපත් කරනවා 2020 3.31 දිනෙන් අවසන් වර්ෂය තුළ පහත ගනුදෙනු හා සිදුවිය. පළවෙනි කාරණය 2019 4.1 දින ව්‍යාපාරික ඉඩම් රුපියල් 90 ලක්ෂයකටද ව්‍යාපාරික ගොඩනැගිලි රුපියල් 55 ලක්ෂයකටද ප්‍රත්‍යාගමනය කරන ලදී. ගොඩනැගිලි වල ඉදිරි ඵලදායී ජීවකාලය වසර 20ක් සුන්බුන්නගේ රුපියල් 5 ලක්ෂයක් බවට ඇස්තමේන්තු කරන ලදී. දෙවෙනි කොටස අපිට දීලා තියෙනවා 2019 7.1 දින රුපියල් දසලක්ෂයක උපකරණ මිලදී ගැනීම. තුන්වෙනි සිද්ධිය 2019 10.1 දින පිරිවැය 60 ලක්ෂයක් වූ එදිනට සමුදශය. එදිනට කියන්නේ 2019 10.1 දිනට සමුදශය රුපියල් 24 ලක්ෂයක් වූ බෙදා හැරීමේ රටයක් 35 ලක්ෂයකට විකුණා මුදල් ලබා ගන්නා ලදී. මේ කියන ගනුදෙනු තුන අවසානයේ අපිට කියනවා අපෙන් බලාපොරොත්තු වෙනවා අපෙන් ඉල්ලනවා 2020 3.31 දිනෙන් අවසන් කාලච්ඡේදය සඳහා දේපල පිරියද සහ උපකරණ සඳහා වන සටහන. දරුවනේ ඔයාලා දන්නවා සමාගම් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට අපි දේපල සටහනක් ඉදිරිපත් කරනවා. ඒ සටහන අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපෙන් ඉල්ලනවා දෙක මූල්‍ය ප්‍රකාශනවල උපුටනය. ඒ කියන්නේ මේ කරුණු කාරණා කොහොමද මූල්‍ය ප්‍රකාශනවල තියෙන්නේ. දරුවනේ කියන්නේ සමාගම් සම්පූර්ණ මූල්‍ය ප්‍රකාශන නෙමෙයි. මෙතන අපි ඉල්ලන්නේ මේ කියන මේ දීලා තියෙන තොරතුරු ටික සමාගම් මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කරන්නේ කොහොමද කියන කාරණය. හොඳයි. මම මේ සඳහා අපේ ගැටලුවට අදාළ කොටස් වෙනවා මුලින්ම මෙතන පිළියෙල කරගන්න. මේ ගැටලුව තුළ අපිට දීලා තියෙනවා දේපල 4ක්. ඉඩම් ගොඩනැගිලි බෙදා හැරීමේ රට සහ උපකරණ. එතකොට අපි මේ ආකාරයෙන් දේපල පිළියෙල සහ උපකරණ පිළිබඳ සටහන පිළියෙල කරගන්න ඕනේ. එතකොට අපි දන්නවා සමාගම් මූල්‍ය ප්‍රකාශන හදනකොට සමාගම් මූල්‍ය ප්‍රකාශනවලදී ලාභ ප්‍රකාශනය ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සමග සටහන් අපි පිළියෙල කරනවා. දරුවනේ මේ සටහන් තුළ දේපල පිළියෙල උපකරණ සඳහා වන සටහන තමයි මේ ගැටලුවේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි බලමු මේකේ තියෙන තොරතුරු
මේ වගුවට අපි කොහොමද යොදාගන්නේ කියන කාරණය. මුලින්ම අපිට දෙලා තියෙනවා ඉඩම්බල පිරිවැය. අපි මෙතන මේ පෙන්නන්නේ වර්ෂය ආරම්භයේ පවතින පිරිවැය හෝ සාධාරණාගේ ශේෂයන් අපි ආරම්භක ශේෂ පෙන්වන්න ඕන. මේ එකතු කිරීම කියන්නේ මිලදී ගැනීමක් අත්පත් කර ගැනීමක් වගේ. ඉවත් කිරීම කියන්නේ දේපලක් භාවිතයෙන් ඉවත් කිරීම. අපි මෙන්න කලින් සාකච්ඡා කළා දේපල ඉවත් කිරීම. එන ප්‍රත්‍යාගමනය නිසා ඇතිව බලපෑම් ප්‍රත්‍යාගමනයේදී යගේ වැඩිවීම ප්‍රත්‍යාගමනයේදී යගේ අඩුවීම යනාදී ප්‍රත්‍යාගමන අතිරික්ත ඕනතාවයන් අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ෂය කරන දේපලක් නම් අපිට පුළුවන් ඒ ෂය ඉවත් කිරීම සඳහන් කරගන්න. ඊළඟ මෙතන තියෙන සමුචිත ෂය දේපල සඳහා වන සමුචිත ෂය අපි ඒ ගිලොම් කාලච්ඡේදය තුළ සමුචිත ෂය වල සිදුවන වෙනස්කම් මෙතන අපි කියනවා දේපලක පිරිවැය සිදුවන වෙනස්කම් පිරිවැය හෝ සාධාරණ සිදුවන වෙනස්කම් මේ කොටසම වෙනවා ඒ දේපලට අදාළ සමුචිත ෂය වල වෙනස්කම්. එතකොට මේ ආකාරයෙන් අපිට පුළුවන් මේ දීලා තියෙන ගැටලුවේ මූලික තොරතුරු ටික මේ වගුවට ආදේශ කරගන්න. එයම ඉඩම්බල පිරිවැය දීලා තියෙනවා ආරම්භක ශේෂය 8000ක් ලෙස ඉඩම්බල පිරිවැය 8000යි. ගොඩනැගිලි පිරිවැය දීලා තියෙනවා ආරම්භක ශේෂය 12000ක් ලෙස. ඒ වගේම බෙදා හැරීමේ රත දීලා තියෙනවා ආරම්භක ශේෂය 10000ක් ලෙස 10000ක් ලෙස. උපකරණ 2000ක් කියලා දීලා තියෙනවා වසර ආරම්භක ශේෂය. ඒ කියන්නේ අපි දිනම් කාලච්ඡේදයේ 2019 4යික පටන් අරගෙන 2020 3:31 අවසන් වෙනවා. ඒ කාලය තුල අපේ දිනම් කාලච්ඡේදයේ ආරම්භක දිනය 2019 4යි 1. මම ඒ වගේම මෙතන මේ ටිකේ එකතුව මේ දේපල වල එකතුව අපි දාගන්නවා 8000යි 12000යි 20000යි 32000ක් තියෙනවා දේපල පිරිවැය වල එකතුව 32000යි. ධර්මනේ අපිට පුළුවන් ඊළඟට මේ සමුචිත ශ්‍රේය ආරම්භක ශේෂයන් අතුලත් කරගන්න. ගොඩනැගිලි අපිට ඉඩම් සමුචිත ශ්‍රේය දීලා නැහැ. ධර්මනේ අපි කතා කරලා ඉඩම් ශ්‍රේය කරන්නේ හේතුව විධානකවාද හේතුව ඉඩම් අභිෂේක කරන්න හේතුව ඒකේ ඵලදායී ජීව කාලය අස්තමේතු කළා නැහැ. අනේ කාරණේ මත නිසා මෙතන ඉඩම් අභිෂේක කරන්නේ නැහැ. අපි ඊළඟට ගොඩනැගිලි ෂය අපි අතුලත් කරගන්නවා. ගොඩනැගිලි සමුචිත ෂය වෙනවා 3000ක්. ඒ වගේම බෙදාහැරීමේ රට සමුචිත ෂය වෙනවා 4000ක්. උපකරණ වල සමුචිත ෂය 800ක් තියෙනවා. මේ ටිකේ මුළු එකතුව තියෙනවා 7800ක්. දරුවනේ මේ ගැටලුවේ දීලා තියෙන ආරම්භක පිරිවැය ශේෂයක් සහ ආරම්භක සමුචිත ශේෂයක් අපි වකාරයක අතුලත් කරා. අපි ඊළඟට බලමු මේ ගැටලුවේ දීලා තියෙනවා මේ ගිණුම් කාලච්ඡේදය කියන්නේ 2019 2020 ගිණුම් කාලච්ඡේදය තුල ඇති වෙලා තියෙන වෙනස්කම් මොනවද කියලා. අංක 1 අපි අංක 1 ගැන අවධානය යොමු කරමු. 2019 4යි 1 දින. දරුවනේ කියන්නේ අපි ගිණුම් කාලච්ඡේදයේ ආරම්භය. ගිණුම් කාලච්ඡේදයේ ආරම්භය. ආරම්භක දිනේදී ව්‍යාපාරික ඉඩම් 90 ලක්ෂයකට දහස් වලින් කියනවා නම් දරුවනේ 9000කට අපි දහස් වලින් කතා කරමු. ගැටලුවේ අපි දහස් වලින් සාකච්ඡා කරන නිසා ඉඩම් 9000කට ප්‍රත්‍යාගාමනය කරලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාරික ගොඩනැගිල්ල 5500ක් කියලා ප්‍රත්‍යාගාමනය කරලා තියෙනවා. එතකොට ගොඩනැගිලි කියන්නේ දරුවනේ ෂය කරන දේපලක්. ෂය කරන දේපලක් ප්‍රත්‍යාගාමනයේදී ඉතා වැදගත්. ප්‍රත්‍යාගමනයෙන් පස්සේ මොකද වෙන්නේ කියන කාරණා. ඒ කියන්නේ ප්‍රත්‍යාගමනයෙන් පස්සේ ඵලදායී ජීව කාලය අස්තමේතු වෙනස් වුණාද? ඒ වගේම සම්පූර්ණණයේ අස්තමේතු වෙනස් වුණාද කියන කාරණේ ඉතා වැදගත්. අපිට මෙතන දීලා තියෙනවා ගොඩනැගිලි 5000කට ප්‍රත්‍යාගමන 5500කට. ගොඩනැගිලි 5500ක ප්‍රත්‍යාගමනය කරද්දී ගොඩනැගිලි වල ඉතිරි ඵලදායී ජීව කාලය ඒ කියන්නේ ප්‍රත්‍යාගමනය කළ දිනයේ සිට ඉදිරියට තියෙන ඵලදායී ජීව කාලය වසර 20යි. සුන්බුන්නගය රුපියල් 5 ලක්ෂයක් කියලා ඇස්තමේතු කරලා තියෙනවා. දරුවනේ ඔය පළමු කාරණය මම නැවත කොටස් දෙකකට කඩා ගන්නවා. මම නැවත කොටස් දෙකකට බෙදා ගන්නවා. මොකද කොටස් දෙක
එකක් ඉඩම් ප්‍රත්‍යාගරණය අනිත් එක තමයි ගොඩනැගිලි ප්‍රත්‍යාගරණය. අපි ඉස්සෙල්ලා බලමු ඉඩම් ප්‍රත්‍යාගරණය. දරුවන්ගේ පළමු කාරණේ තවත් සරල කරගත්තා. එහෙනම් ඉඩම් ප්‍රත්‍යාගරණය බලමු. අපි ළඟ තියෙනවා අපේ ඉඩමේ දැනට තියෙන පිරිවැය වටිනාකම 8000යි. ඉඩම් ෂය නැහැ. ඉඩම් පිරිවැය 8000යි. 8000ක ඉඩමක් 9000කට ප්‍රත්‍යාගරණය කරලා තියෙනවා. අපිට පේනවා ප්‍රත්‍යාගරණය නිසා ඉඩමේ අගය දහසකින් වැඩි වෙලා තියෙනවා. දරුවනේ ප්‍රත්‍යාගරණය නිසා ඉඩමේ අගය වැඩි වෙනවා නම් අපි ඒක මේ ප්‍රත්‍යාගරණ කොටසේදී 1000ක් එකතු කරගන්නවා ඉඩම් වලට. ඒතර ප්‍රත්‍යාගරණය නිසා ඉඩමේ අගය වැඩි වුණු නිසා ප්‍රත්‍යාගරණ කොටසෙන් අපි එකතු කරගන්නවා. ඉඩමේ අගය වැඩි වුණා එකතු වුණා. ඇත්තටම දරුවනේ මේ තියෙන්නේ දේපල ගිණුම. මේ තියෙන දේපල ගිණුම. අපි දන්නවා ගිණුමක් නම් හරබර වශයෙන් සඳහන් කරන්නේ. නමුත් මෙතන දේපල ගිණුම අපි පෙන්නන්නේ ඒ වෙනස් වෙච්ච එක පෙන්නන්නේ එකතු කළා අඩු කළා කියන ක්‍රමයට. හරබරම තමයි එකතු කළා අඩු කළා කියන ක්‍රමයට බලපෑම් පෙන්නනවා. ඔයාලට මතක ඇති අපි ගිණුම් කරන සමීකරණ පාඩමේදී ගනුදෙනු එක එක අයිතමයන්ට ඇති කරන බලපෑම අපි පෙන්නුවේ ධන ඍණ කියන සංකේත පාවිච්චි කරලා. අගේ වැඩි වුණා නම් ධන වශයෙන් උත් අගේ අඩු වුණා නම් අපි ඍණ වශයෙන් උත් බලපෑම් පෙන්වනවා. ඒ මූලිකම අවස්ථාව. ඊට පස්සේ අපි ක්‍රමානුකූලව ධන ඍණ කියන ඒවා හර බැර කියන පාරිභාෂිත පද යොදලා පාවිච්චි කළා. ගිණුම් කරන සංකල්ප මූලධර්මයන් පාවිච්චි කළා. ද්විත සදාන මූලධර්ම පාවිච්චි කළා. ධන ඍණ කියන ඒවා හර බැර වශයෙන් අපි පරිවර්තනය කරගත්තා. මෙතෙන්දී අපි කරන්නේ හරබර කියන එක නැවත සැරයක් ධන ඍණ වලට හරව ගන්න එක. මොකද හේතුව අපි මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්නේ දරුවනේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන වශයෙන්. ඒ කියන්නේ ගිණුම්කරණය පිළිබඳ අවබෝධයක් ඇති නැති සියලු දෙනාටම අවබෝධ වන පරිදි සියලු දෙනාටම අවබෝධ වන පරිදි අපි දන්නවා හරබර කියන સિદ્ધාන්ත වලට වඩා ධන ඍණ කියන સિદ્ધාන්ත ධන සංඛ්‍යාව වැඩි. ඒ නිසා අපි හැමෝටම දැනෙන විදිහට තේරුම් ගන්න අවබෝධ කර ගැනීම පහසු වෙන්න අපි මෙතන පෙන්නන්නේ මේ ගිණුම් දෙක. මේ තියෙන්නේ වත්කම් ගිණුම, මේ තියෙන්නේ ඊට අදාළ සමුචිත ශ්‍රේ ගිණුම. වත්කම් ගිණුම සහ සමුචිත ශ්‍රේ ගිණුම. ඒක හැබැයි අපි පෙන්නන්නේ හරබර වශයෙන් නෙමෙයි දරුවනේ. අපි පෙන්නන්නේ ධන ඍණ නැත්නම් එකතු කළා අඩු කළා කියන ආකාරය. සමම ධන කියන එකට ධනාගය දැම්මේ නැහැ. නමුත් ඍණය අපි දාන්නේ වරහන් ඇතුලේ. ධන ඔය ආකාරයෙන් ඉදිරිපත් කරනවා. ඍණ කියන එක අපි වරහන් ඇතුලේ. දැන් මෙතන දේපල අගේ වැඩි වෙනවා. ධන කියන්නේ දරුවනේ මේ කොටසේදී ධන කියන්නේ හර කියන එක. මේ කොටසේදී ඍණ කියන්නේ බැර කියන එක. අපි දන්නවා. වත්කමක අගේ වැඩි වෙනවා කියන්නේ මේ මමකනේ හර අගේ වැඩි වීම ධන කියන්නේ හර. මෙතන ඍණ කියන්නේ බැර කියන එක. අපි දන්නවා වත්කම් අගේ අඩු වෙනකොට කියන්නේ ඍණ කියන්නේ බැර. දැන් මෙතන සමුචිත ශ්‍රේ කියන්නේ දරුවනේ බැර ශේෂයක් තියෙන කෙනවා. මේ ඔක්කොම ශේෂ බැර ශේෂ. මේවට එකතු වෙනවා කියන්නේ බැර කරනවා කියන්නේ. එහෙනම් අපි බැර කියන එක මෙතන පෙන්නන්නේ එකතු කිරීමක් ලෙස. මෙතන අපි අඩු කිරීම වශයෙන් පෙන්නන්නේ ෂයහර වෙන වටිනාකම. හොඳයි දරුවනේ අපි බලමු. ප්‍රත්‍යාගරණය නිසා අගේ වැඩි වුණා. ඒක ප්‍රත්‍යාගරණ අතිරික්තයක්. මේ අපි කලේ හරසදාන. ධන කියන්නේ හරසදාන. මේක බැර වෙන්නේ කොහෙද අපි දන්නවා වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුමට. එහෙනම් ඉඩම් ප්‍රත්‍යාගරණ අතිරික්තය 1000යි. ඒක මෙතෙන්ට එකතු වෙනවා. ඒ කියන්නේ හර වෙනකොට මේක බැර වෙන්නේ කොහෙටද? වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුමට. ඒ කියන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශන පහලින් පිළියෙල කරන වෙනත් විස්තීර්ණ ආදායම් වලදී අපේ අතිරික්තය වෙනවා. අපි බලමු ඊළඟ අවස්ථාවේදී කොහොමද ඒක පෙන්නන්නේ කියලා. මතක තියාගෙන ඉන්න මේ ඉදිරි සටහන අපි අතුලත් කරන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුමේ වෙනත් විස්තීර්ණ ආදායමක් ලෙස. හොඳයි. එතකොට ඉඩම් ප්‍රත්‍යාගරණය මෙතන පෙන්නන්නේ ඔය ආකාරයට ඉතාම සරලයි. ධර්මණී අපි බලමු ඊළඟට ගොඩනැගිලි ප්‍රත්‍යාගරණය කොහොම සඳහන් කරන්න කියලා. ගොඩනැගිලි ප්‍රත්‍යාගරණය කරලා තියෙන්නේ 5500කට.
දරුවනේ අවුරුද්ද මුල. දැන් මේ දේපල ප්‍රත්‍යාගණනය කරනකොට ප්‍රවේශමෙන් අපි බලන්න ඕන ප්‍රත්‍යාගණනය කරන්නේ අවුරුද්ද මුලද අගද කියන කාරණය. දරුවනේ ගිණුම් කාලච්ඡේදයේ අතර මැදදී ප්‍රත්‍යාගණනය කිරීම අපිට බොහෝ විට දෙන්නේ නැහැ. හැබැයි ඉදම් කියන දේපල ශ්‍රේ නොකරන දේපලක් නම් ප්‍රත්‍යාගණනය කරන දිනය වැදගත් වෙන්නේ නැහැ. නමුත් දරුවනේ ශ්‍රේ කරන දේපලක් ප්‍රත්‍යාගණනය කළොත් ඉතා වැදගත් කවද්ද ප්‍රත්‍යාගණනය කළේ කියන කාරණය. මොකද ශ්‍රේ ගණනය කරන්න ප්‍රත්‍යාගණනය කියන කාරණය බලපාන. ශ්‍රේ ගණනය කරනකොට කොහොමද ගණනය කරන්නේ කියන කාරණයට ප්‍රත්‍යාගණනය කියන සංසිද්ධිය බලපාන. බලමු අපි දැන් මෙතන ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ ගිණුම් කාලච්ඡේදයේ ආරම්භය. ඒ කියන්නේ දරුවනේ 2019 4 තමයි ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ. සගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කරන්නේ 2019 4 එතකොට අපි මුලින්ම කරන්න ඕනේ ඔයාලට මතක ඇති ෂය කරන දේපලක් ප්‍රත්‍යාගණනය කළහොත් අපි මුලින්ම කරන්න ඕන ඒ දක්වා තියෙන සමුචිත ෂය ප්‍රමාණය සමුචිත ෂය ගිණුමෙන් ඉවත් කළා දේපල ගිණුමේ බැරට ගේන එක. සමුචිත ෂය ගිණුමෙන් ඉවත් කරනවා කියන්නේ සමුචිත ෂය ගිණුම හර. ධර්මනේ හර කියලා කියන්නේ මෙතන අඩු කරනවා කියන කාරණය. එහෙනම් මේ අපි කලේ දැනට තියෙන සමුද්දශය සමුද්දශය ගිණුමෙන් ඉවත් කළා අඩු කළා. ඒ කියන්නේ හර කළා. ඒක අපි දේපල ගිණුමට ගෙනල්ලා ගොඩනැගිලි ගිණුමට ගෙනල්ලා බැර කරන්න ඕන. බැර කරනවා කියන්නේ ගොඩනැගිලි වල අගය අඩු වෙනවා කියන කාරණය. ගොඩනැගිලි වල අගය අඩු වෙනවා කියන කාරණය. අගය අඩු වෙනවා. ඒතර මේ බලන්න අපි මේ කලේ මේ දේපලේ තිබුණු සමුචිතශය ප්‍රමාණ ප්‍රත්‍යාගණනය කරන අවස්ථාවේ පවතින සමුචිතශය අපි ඉවත් කළා මෙතනොත් ඉවත් කළා ඊළඟට අපි කරන්න තියෙන දේ තමයි දැන් අපිට පේනවා දරුවනේ ගොඩනැගිලි වල ඇත්ත ධාරණ අගය කීයද 12000යි පිළිවෙය ශය 3000යි 12000න් 3000 අඩු කළාම අපිට පේනවා ඒකේ ධාරණ අගය 9000යි ධාර්මගය 9000යි. તો මේ 9000ක අගයකින් යුක්ත දේපලක් ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ 5500කට. 9000ක ධාර්මගයකින් යුක්ත දේපලක් ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ 5500කට. විශාල අලාභයක්. කීයක අලාභයක්ද? 9000යි 5500යි අතර වෙනස. කොච්චරක්ද? අපිට එනවා 3500යි. ධාරණ අගය 9000යි. ඒක ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ 5500කට. ඒ අගයන් දෙක අතර වෙනස 3500යි. අගය ඉවත් කිරීමක් වශයෙන් ඒ 3500 අපි අයින් කරනවා. දරුවනේ වත්කම් ගිණුමට මේ බැරගෙන එක තමයි මේ වරහන් ඇතුළ විදානගෙන බැර වෙනවා කියන එක. ඒකට මේ ප්‍රත්‍යාගත ඌනතාවයක් තියෙනවා. ගොඩනැගිලි වල ප්‍රත්‍යාගණනයෙන් ඇති වෙලා තියෙන ඌනතාවයක් අලාභයක්. ඒතර මේ 3500 අපි සඳහන් කරන්නේ ලාභාලාභ ප්‍රකාශනය පිළිවෙල කරද්දී ඒක වෙනත් වියදමක් වශයෙන් හඳුනා ගන්න ඕන. වෙනත් වියදමක්. එමනම් මේ ගොඩනැගිලි ප්‍රත්‍යාගන්න ඌනතාවයේ 3500 අපි සඳහන් කරන්නේ වෙනත් වියදමක් ලෙස. හොඳයි. එමනම් අපි ඉඩම් ප්‍රත්‍යාගන්නේදී අතිරික්තයක් බිහි වුණා, අගේ වැඩි වුණා. ගොඩනැගිලි ප්‍රත්‍යාගන්නේදී ඌනතාවයක් ඇති වුණා. දරුවනේ ඉඩම් සහ ගොඩනැගිලි කියන මේ දේපල දෙකම ප්‍රත්‍යාගන්නය කළේ ප්‍රථම වතාවට. ඒ කියන්නේ මේක අතීත ප්‍රත්‍යාගන්නයක් පිළිබඳව තොරතුරු ගන්න දීලා නැහැ, ගැටළු දීලා නැහැ. වඩ මතකද අපි කලින් සාකච්ඡා කළා අතීත ප්‍රත්‍යාගන්නයක් තිබුණොත් මොකද වෙන්නේ කියන කාරණය. මෙතන මේ ප්‍රශ්නයක් නැහැ. පූර්ව ප්‍රත්‍යාගන්නයක් නැහැ. ප්‍රථම වරට තමයි මේ අවුරුද්දේ ප්‍රත්‍යාගන්නය කළේ. දරුවනේ හරිම සමගයි පළමු කාරණේ ප්‍රත්‍යාගණනය මේ වගුවට අපි අතුලත් කරගත් ඔය ආකාරය. මම නැවත මතක් කළොත් මේ අතිරික්ත 1000 වෙනත් ස්ථිර ආදායමක් වශයෙන් හඳුනා ගන්න ඕන. මේ ඌනතාවයේ 2500 ලාභාලාභ ප්‍රකාශනයේ වෙනත් වියදමක් වශයෙන් හඳුනා ගන්න ඕන. දරුවනේ අපි ඊළඟට බලමු
ගැටලුවේ දෙවෙනි අවස්ථාවට ඇවිල්ලා. දෙවෙනි අවස්ථාව අපිට කියන්නේ 2019 7 දින රුපියල් දසලක්ෂයක උපකරණ මිලදී ගැනීමක් සිදු වෙලා තියෙනවා. දරුවනේ හරිම සරලයි. දේපලක් අත්පත් කර ගැනීම. ඒක මිලදී ගැනීම වෙන්න පුළුවන්. නැත්නම් ඉදිකිරීමක් වෙන්නත් පුළුවන්. මෙතන අපි උපකරණ අත්පත් කරගෙන තියෙනවා 1000ක. අපි ඒක එකතු කිරීම යටතේ උපකරණ වලට 1000 එකතු කරනවා. එකතු කිරීමේ උපකරණ වලට 1000 අතුලත් කරනවා. අපි දේපල ෂෙයා ගණනය කරන එක අපි ඊළඟ අවස්ථාවේ බලමු. මම මේ ගැළපෙන ටික ඇතුළත් කරගෙන යනවා. මේ ගිණුම් කාලච්ඡේදය සඳහා ෂෙයා ගණනය කරනකොට කොහොමද ඒක කරන්න කියන එක මම එකින් එකට අරන් විස්තර කරනවා. ඉස්සරහම මේක වාර්තා කළා. දේපලක් මිලදී ගත්තාම එකතු කිරීමක් වශයෙන් සඳහන් කරනවා 1000. උපකරණ වලට 1000 එකතු වෙනවා. ඒක තාම සරලයි. දරුවනේ තුන්වෙනි කොටසට අපි එනවා මේ ගැටලුවේ තුන්වෙනි කාරණයට 2019 10යි එක දින 10යි එක දින. ඒ කියන්නේ අපි ඉන්නේ ගිණුම් කාලච්ඡේදයේ හරි මැද. අපි ඉන්නේ 2019 4යි එක ඉඳලා 2020 3යි 21 දක්වා යන කාලච්ඡේදය. මේ කාලච්ඡේදයේ හරි මැද තමයි 2019 10යි එක දින දිනේ ඉන්නේ. දරුවනේ මේ කාලච්ඡේදයේ තරම සහ ඒ අතරමැද දින ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. හොඳ අවබෝධයක් තියෙනනේ මේ දිනය අවුරුද්දේ කුමන තැනද පිහිටියේ? හරි මැදද, මුලද, අගද, කොතනද කියන කාරණා. එයම හරි මැද අපි ඉන්න ගිණුම් කාලච්ඡේදයේ හරි මැද පිරිවැය 6000ක් වූ අදාසල කියන්නේ. පිරිවැය 6000ක් වූ එදිනට සමුචිත ශ්‍රේණිය. අගදගත් එදිනට කියන්නේ 10යි එක මේ සිද්ධිය වෙන දවස. මේ සිද්ධිය වෙනකොට ෂෙයා කරලා තියෙන ඔක්කොම කීයද 2400ක්. ඒ 2400ක් ෂෙයා කරපු බෙදා හැරීමේ රතයක් 3500කට විකුණා මුදල් ලබා ගන්නාලාදී. තවද කවද්ද මේ දිනය 2019 10යි එක. ඒ කියන්නේ ධර්මණයේ මේ ගිණුම් කාලච්ඡේදයේ හරි මැද. එදා මොකද වෙලා තියෙන්නේ? පිරිවැය 6000ක බෙදා හැරීමේ රතයක්. ඒකට ෂෙයා තියෙනවා 2400ක්. ඒ කියන්නේ පිරිවැය 6000යි ෂෙයා 2400යි විකුණලා තියෙනවා 3500කට. ඉතින් වැදගත්. අපි මොකද්ද මේ වගුව තුල ඒක කරන්න ඕන? දරුවනේ දේපලක් විකුණුවොත් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන ඒකේ පිරිවැය කොටසෙන් ඉවත් කරන්න ඕන. දේපලක් විකුණුවොත් විකුණු දේපලේ පිරිවැය කොටසෙන් ඉවත් කරන්න ඕන. විකුණපු දේපලක් ගැන වාර්තා මොනවද අපි තියාගන්නේ? වාර්තාත් අයින් කරන්න ඕන. ඒ කියන්නේ විකුණපු දේපල වල වාර්තාත් අපි තියාගන්න ඕන. අවශ්‍ය නැහැ. අපි විකුණු දේපලේ පිරිවැයත් අයින් කරන්න ඕන. ඒ දක්වා තිබුණු ෂෙයාත් අයින් කරන්න ඕන. ඔක්කොම අයින් කරන්න ඕන. සියල්ල අපි ඉවත් කරනවා. එහෙමනම් මෙතෙන්දී අපි මුලින්ම කරන්නේ මේ විකුණු බෙදා හැරීමේ රතේ පිරිවැය කීයද 6000යි. අපි පිරිවැය කොටසෙන් ඒ 6000 ඉවත් කරනවා. දරුවනේ මේ ඉවත් කරනවා කියන්නේ මෙතන මේ අඩු කරනවා කියන්නේ වත්කම් අඩු වෙනවා කියන්නේ බැර. ඔව් වත්කම් වලට බැර. අපි ඒ වගේම විකුණු දිනේ දක්වා වන ෂෙයා දරුවනේ ඉතාලදගත් කිසියම් දේපලක් ඉවත් කළොත් ඒ දේපල මිලදීගත් දිනයේ සිට ඒ දේපල විකුණු දිනේ දක්වා ඉවත් කළ දිනේ දක්වා මිලදීගත් දිනයේ සිට ඉවත් කළ දිනේ දක්වා වන කාලයට අදාළ මුළු ෂෙයා අපි මෙතනින් ඉවත් කළා දානවා. අපි ගැටලුවේ දීලා තියෙනවා 2400යි විකුණු දිනය දක්වා වන ෂෙයා 2400යි අපි ෂෙයා කොටසෙන් ඉවත් කරනවා බෙදා හැරීමේ රත 2400ක සමුචිත ෂෙයා වටනාකමක් ඉවත් කරනවා. දරුවනේ දැන් අපිට පේනවා විකුණු බෙදා හැරීමේ රතේ පිරිවැය 6000යි සමුචිත ෂෙයා 2400යි. අපි දැන් ධාරණගේ පේනවනේ විකුණු රතේ ධාරණගේ කීයද? පිරිවැය 6000යි ෂෙයා 2400යි. දැන් ධාරණගේ අපිට පේනවා කීයද? 3600යි. 3600ක් වටින රතයක් තමයි විකුණලා තියෙන්නේ. 3600යි. 6000න් 2400 අඩු කළාම 3600යි. 3600ක රතයක් විකුණන්නේ කීයද? 3500යි. ලාභද පාඩුද?
පාඩුයි. කීයක් පාඩුයි? 3600ක වටින රතයක් 3500කට විකුණනවා. 3600ක එකක් 3500කට. 100ක අලාභයක්. ඒක බෙදා හැරීමේ රත විකිණීමෙන් ඇතිවෙච්ච අලාභයක්. දරුවනේ දේපල ඉවත් කිරීමේ ඇතිවන අලාභ අපි සටහන් කරන්නේ වෙනත් වියදම් වල. දේපල ඉවත් කිරීමේ අලාභ. දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා. දේපල ෂෙයර් කිසියම් දේපලක ෂෙයර් අපි කුමන වියදමක් යටතේ විශ්ලේෂණය කරනවා? කුමන වියදමක් යටතේ වර්ග කරනවාද කියන කාරණය අපි දන්නවා. කිසියම් දේපලක් පාවිච්චි කරන මේ කාරණය මත ඒ ෂෙයර් අපි ඇතුළත් කරන තැන වෙනස් වෙනවා. උදාහරණයක් කාර්යාලය ප්‍රයෝජනයේ සඳහා නම් පාවිච්චි කරන්නේ අපේ පරිපාලන කටයුතු වලට නම් ඒ දේපල පාවිච්චි කරන්නේ ඒ දේපලයේ ෂෙයර් අපි සඳහන් කරන්නේ පරිපාලන වියදමක් වශයෙන්. කිසියම් දේපලක් අපි පාවිච්චි කරන්නේ බෙදා හැරීමේ කටයුතු සඳහා නම් එහෙම නැත්නම් අලෙවි කරන භාණ්ඩ අපි ගනුදෙනුකරුවාට ලබා දීම සඳහා නම් ඒක බෙදා හැරීමේ වියදමක්. එහෙනම් මේ දේපල අපි පාවිච්චි කරන ආකාරය මත ෂෙයර් අපි සඳහන් කරනවා. එවැනි දේපල වල ෂෙයර් අපි කියන්නේ බෙදා හැරීමේ වියදම්. එතකොට මෙතෙන්දි මම කිව්වේ ෂෙයර් සටහන් කරනකොට ඒ දේපල පාවිච්චි කරන්නේ කුමක් සඳහාද? කුමන කාරණයක් සඳහාද කියන කාරණේ වැදගත්. ඒ අනුව තමයි අපි ෂෙයර් පරිපාලන වියදම් වලද ලියන්නේ, බෙදා හැරීමේ වියදම් වලද ලියන්නේ කියලා තීරණය කරන්නේ ෂෙයර් ගණනය කළ දේපල ප්‍රයෝජනයට ගන්නේ කුමන කාරණයක් සඳහාද කියන කරුණ මත. හැබැයි දරුවනේ දේපල ඉවත් කිරීමේ අලාභය සඳහන් කරනකොට ඒ දේපල කුමන කාරණයක් සඳහා පාවිච්චි කළත් ඉවත් කිරීමේ අලාභ සඳහන් කරන්නේ වෙනත් වියදම් වල. ඉතින් වැදගත්. ඒ වගේම තමයි ප්‍රත්‍යාගමන අලාභ සඳහන් කරන්නේ වෙනත් වියදම් වල. ඒ දේපල කුමන කාරණයක් සඳහා ව්‍යාපාරයේ පාවිච්චි කළත් ඒක අපි වෙනත් වියදමක් වශයෙන් තමයි සලකන්නේ. ඉතින් වැදගත්. එහෙනම් අපි බලමු මෙතන බෙදා හැරීමේ රතය විකිණීම සම්බන්ධයෙන් මේ වගුවේ සඳහන් කරන්නේ එපමණයි 6000යි 2400. පිරිවැය ඉවත් කළා සමුචිත ෂෙයර් මුළු ෂෙයර් අපි ඉවත් කරා. ඊළඟට බලමු ඊළඟ කාරණය මොකක්ද? එච්චරයි අපිට දීලා තියෙන කාරණා. අපි 1 ප්‍රත්‍යාගමනය සඳහන් කළා, 2 දේපල අත්පත් කර ගැනීමක් සඳහන් කළා, 3 දේපල ඉවත් කිරීමක් සඳහන් කළා. දරුවනේ දැන් අපිට තියෙන්නේ 2019 4 ඉඳලා 2023 දක්වා මේ කාලච්ඡේදයට අදාළ ෂෙයර් කරන දේපල වල වාර්ෂික ෂෙයර් වටිනාකම් හරියට හඳුනා ගැනීම. හරි අපි බලමු දැන් ඉඩම් ෂෙයර් කරන්නේ නැහැනේ. එහෙනම් අපි බලන්න ඕන ගොඩනැගිලි කොහොමද ෂෙයර් ගණනය කරන්න කියලා. දරුවනේ ඉතා වැදගත්. ගොඩනැගිලි ප්‍රත්‍යාගමනය කරපු දේපල. මේ අවුරුද්දේ මුල 2019 4 දින ගොඩනැගිල්ල ප්‍රත්‍යාගමනය කළා 5500ක් කියලා. දැන් අවුරුද්ද මුල ඉඳලා අවුරුද්ද අග දක්වා අපි කොහොමද ෂෙයර් ගණනය කරන්නේ? දරුවනේ වාට මතකයි අපි මීට කලින් කොටසක් සාකච්ඡා කළා දේපල පවතින්නේ කුමන ආකෘතියේද? දේපල පවතින්නේ කුමන ආකෘතියේද? ඒ කියන්නේ ෂෙයර් ගණනය කරන්න කලින් අපි බලන්න ඕන මේ ෂෙයර් ගණනය කරන දේපල පවතින්නේ කුමන ආකෘතියද කියන කාරණය. අපි දන්න ආකෘති දෙකයි තියෙන්නේ. එකක් මොකද්ද? පිරිවැය ආකෘතිය. අනිත් එක මොකද්ද? ප්‍රත්‍යාගමන ආකෘතිය. එහෙනම් දේපල තියෙන්නේ පිරිවැය ආකෘතිය තුලද දේපල පවතින්නේ ප්‍රත්‍යාගමන ආකෘතිය තුලද කියන කාරණය ඉතා වැදගත්. දරුවනේ අපිට පේනවා ගොඩනැගිල්ල ප්‍රත්‍යාගමනය කළා. එහෙමනම් මේ ගොඩනැගිල්ල තියෙන්නේ ප්‍රත්‍යාගමන ආකෘතිය තුල. ප්‍රත්‍යාගමන ආකෘතිය තුල. ප්‍රත්‍යාගමන ආකෘතිය තුල දේපල පවතී නම් ෂෙයර් ගණනය කරන්නේ කොහොමද? අපිට මතක ඇති ප්‍රත්‍යාගමන අගයෙන් සොන්මුන් අගය අඩු කරලා ඒක බෙදනවා ඉතිරි ඵලදායී ජීවකාලය. මම නැවත කියනවා ප්‍රත්‍යාගමන අගයෙන් අඩු කරනවා සොන්මුන් අගය. එතකොට අපිට ලබා ගන්න පුළුවන් ෂෙයර් කළ හැකි අගය. ඒ ෂෙයර් කළ හැකි අගය අපි බෙදනවා ඉතිරි ඵලදායී ජීවකාලය තුල සමසේ.
එහෙමනම් මම සූත්‍රය ලියන්නේ ආදේශ කරලා මම මේ අවුරුද්දට ගොඩනැගිලි ශ්‍රේණිය කරනවා. දරුවනේ ගොඩනැගිලි වල පිළිවෙල තියෙනවා 5500ක්, සුන්බුන් නගයේ තියෙනවා 500ක්, ඉතිරි පළදායි ජීවකාලයේ තියෙනවා අවුරුදු 20ක්. එතකොට මේ ආකාරයෙන් 5500න් 500 අඩු කළා. එතකොට 5000යි ඒක 20ෙන් බෙදුවා. එතකොට 250 වාර්ෂික ශ්‍රේණිය. දරුවනේ පිරිවැය 5500යි, සුන්බුන් නගය 500යි, ඉතිරි පළදායි ජීවකාලය අවුරුදු 20යි. යනව 5000 බෙදුවාම 250. ඒ තමයි මේ අවුරුද්දට අදාළ ගොඩනැගිලි ශ්‍රේණිය. දරුවනේ ඒක අපි සමුද්‍ර ශ්‍රේණිය වලට එකතු වෙන්න ඕන නිසා මේ එකතු කිරීම මේ 250 ප්‍රවර්තන වර්ෂයේ ශ්‍රේය එකතු කිරීම නැගතේ ලියන්න ඕන සමුද්‍ර ශ්‍රේණිය වල. අපි දන්නවා වර්තමාන ශ්‍රේය සමුචිත ශ්‍රේණිය වලට එකතු වෙන්න ඕන, බැර වෙන්න ඕන. අපි මේ එකතු කිරීමක් වශයෙන් සඳහන් කරනවා. එතකොට මේ ගොඩනැගිලි ශ්‍රේණිය මෙතෙන්ට එකතු වෙනවා කියන්නේ දරුවනේ බැර කියන එකනේ. මේක කොහොමද හර වෙන්නේ? මේ 250 හර වෙන්නේ වියදමකට. ගොඩනැගිලි ශ්‍රේණිය. ගොඩනැගිලි ශ්‍රේණිය කියනොමද? අපි ගොඩනැගිලි පරිපාලන වියදමක් පරිපාලන වැඩවලට පාවිච්චි කරන නිසා මේ ගොඩනැගිලි ශ්‍රේණිය පරිපාලන වියදමක් වශයෙන් හඳුනා ගන්නවා. ඒක ලාභලා ප්‍රකාශනය හදන්නේ ඒක පරිපාලන වියදමක් වශයෙන් හඳුනා ගන්න ඕන ගොඩනැගිලි ශ්‍රේණිය 250. එමුනම් මෙතෙන්ට බැර වෙනකොට මෙතෙන්ට එකතු වෙනකොට ඒක පරිපාලන වියදමක් වශයෙන් හඳුනා ගන්නවා. හරිම සරලයි. දරුවනේ ඊළඟට මම ගණනය කරනවා බෙදා හැරීමේ රට ශ්‍රේණිය. කොහොමද බෙදා හැරීමේ රට ශ්‍රේණිය ඉතා වැදගත්. දරුවනේ 2019 4යි 1 දින 2019 4යි 1 දින අපි ළඟ තිබුණා රුපියල් 10000ක බෙදා හැරීමේ රට. රුපියල් 10000ක බෙදා හැරීමේ රට තිබුණා. මේ 2019 10යි 1 දින ඒ කියන්නේ කාලච්ඡේදයේ හරිය මැද 6000ක බෙදා හැරීමේ රටයක් විකුණුවා ඉවත් කළා. එනකොට පේනවා මේ 10000න් 6000ක් පාවිච්චි කළේ අවුරුදු භාගයයි. 10000න් 6000ක රට පාවිච්චි කළේ අවුරුදු භාගයයි. ඇයි අතන මැද විකුණුවානේ? හරි භාගයක් අවුරුදු භාගයක් තමයි මේ ටික පාවිච්චි කළේ. එහෙනම් ඉතිරි 4000 10000න් 6000 ඉතිරි 4000 අවුරුද්දේ අවසානයේ දක්වාම තිබුණා. අවුරුද්දේ අවසානය කියන්නේ 2020 3.31 දක්වා තිබුණා. දරුවනේ අවුරුද්ද පටන් ගන්නකොට අපි ළඟ බෙදා හැරීමේ රට තියෙනවා 10000ක්. හරියටම මැද 6000ක රටයක් විකුණනවා. ඉතුරු වෙනවා එන 4000. ඒක තේරුම 4000ක රටයක් අවුරුද්ද පුරාම පාවිච්චි කළා. 6000 රටය අවුරුද්ද මැද විකුණුවා. එහෙමනම් 6000කට අවුරුදු භාගයකටත් ඉතිරි 4000ට අවුරුද්දටම ශ්‍රේ කරන්න ඕන. එහෙනම් මේ 6000ට ශ්‍රේ කරන්නේ 100ට කීයද? රට 10යි. මෙහෙම බැලුවොත් අවුරුද්දකට අවුරුදු භාගයයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා අවුරුදු භාගයකට ශ්‍රේ බලන්න ඕන. 6000න් 600යි අවුරුදු භාගයක් නිසා 300යි. මේ ගිණුම් කාලච්ඡේදය ආරම්භයේදී ගිණුම් කාලච්ඡේදය අතරමැදදී විකුණු බෙදා හැරීමේ රටය සඳහා වන ශ්‍රේ. ඉතිරි 4000 මුළු අවුරුද්ද පුරාම අපි ළඟ තිබුණා. ඒ අනුව 400ක් එනවා. ඒ අනුව අපිට බෙදා හැරීමේ රට සඳහා මුළු ශ්‍රේ වෙනවා 700ක්. දරුවනේ අපි මුළු ශ්‍රේ ප්‍රමාණය සඳහන් කරනවා බෙදා හැරීමේ රට එකතු කිරීම ශ්‍රේ යටතේ එකතු කරනවා. ඊළඟ කාරණේ වැදගත්. අපි බලමු උපකරණ ශ්‍රේ ගණනය කරන්නේ කොහොමද කියලා.
මොකද ඊළඟට අපිට තියෙන්නේ උපකරණ ශ්‍රේ ගණනය කරන ආකාරය බලන්න. දරුවනේ 2019 4යි 1 දින ආරම්භයේ අපි ළඟ තිබුණා උපකරණ 2000. ආරම්භයේ තියෙන උපකරණ 2000. 2009 7යි 1 දින තව 1000ක උපකරණ මිලදී ගන්නවා. ආරම්භයේ තියෙනවා 2000ක උපකරණ 2019 7යි 1 දින තව ගන්නවා අපි 1000ක උපකරණ. දරුවනේ මේ ආරම්භයේ තිබුණු 2000ට අපි අවුරුද්දකටම ශ්‍රේ ගණනය කරනවා 120ක්. ඒ අනුව 400ක් එනවා. අපි මේ 2019 7යි 1 මිලදී ගත්ත උපකරණ සඳහා 120ක් ශ්‍රේ කරනවා මේ දිනේ ඉඳලා මේ දිනේ දක්වා. මිලදී ගත් දිනයේ සිට ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනේ අපිට වාර්තා කරන දිනය කියලා කියනවා. වාර්තා කරන දිනේ දක්වා වෙන්නේ කාලය කොච්චරද? මාස 9යි. 9ක් කියලා කියන්නේ 12න් 9ක්. 12න් 9ක් එහෙම නැත්නම් 4න් 3ක්. 12න් 9ක කාලයකට අපි ශ්‍රේ ගණනය කරනවා. මේක සුළු කළාම අපිට එනවා 150. මේක සුළු කළාම අපිට එනවා 150. එහෙමනම් මේ 150යි මේ 400යි මුළු ශ්‍රේ ප්‍රමාණයන උපකරණ සඳහා 550. එහෙනම් උපකරණ ශ්‍රේ 550යි ප්‍රවර්ධන වර්ෂය සඳහා. දරුවනේ ප්‍රවර්ධන වර්ෂය සඳහා ගොඩනැගිලි ශ්‍රේ 250යි බෙදා හැරීමේ රත ශ්‍රේ 800යි උපකරණ ශ්‍රේ 550යි. දැන් අපිට පුළුවන් ඉනම් ශ්‍රේ කරන්නේ මේ එකතුව අපි දානවා කීයද? 1500ක් කියලා. 1500ක් කියලා මේ ශ්‍රේ වල එකතුව අපි අතුලත් කරනවා. දරුවනේ දැන් මේ වර්ෂය තුල සිද්ධ වෙච්ච ගණනෙනු අතුලත් කරලා ඉවරයි. ඒ වගේම සිද්ධි ශ්‍රේ වෙන සිද්ධි අතුලත් කරලා ඉවරයි. ඒ කියන්නේ ඉදම් ප්‍රත්‍යාගණනය, ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය, බෙදා හැරීමේ රට ඉවත් කිරීම නැත්නම් විකිණීම, උපකරණ මිලදී ගැනීම කියන කාරණා සියල්ල ප්‍රවර්තන වර්ෂය සඳහා වන එක් දේපල සඳහා වන ශ්‍රේ වටිනාකම අතුලත් කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ වගුව සම්පූර්ණ කරගන්න. හොඳයි. මේ නැතිවට අපි මේ ආකාරයෙන් ඉරි මෙතන එකතුව 9000ක් එනවා. මෙතන 5500ක් එනවා. මෙතන 4000ක් එනවා. මේවට අපි ගන්නවා මේ ආකාරයෙන්. මෙතන 3000යි. මේ එකතුව 10යි. මෙතන වරහන් 9500යි. මෙතන ධන අතර වෙනස ඍණ 2000යි. මේවායේ එකතුව 12යි 16යි 21500යි. ඒක මේ පැත්තෙන් ගන්නත් පුළුවන් 33යි 33න් 11500ක් අයින් කළාම 21500. දරුවනේ මේ ශ්‍රේ එකතු කරලා දානවා. මේ ශ්‍රේ ඉඩම් සඳහා ශ්‍රේ නෑ. මෙතන 3000න් 3000 ඉවත් වුණාට පස්සේ 250 පමණයි. 4800න් 2400ක් අඩු වුණාම 2300යි. ඊළඟට 800යි 550යි 1350යි. මේ පැත්තට එකතු මේක 2400ක් මේම අපි ඇතුළත් කරනවා. මේවට අදාළ ස්තැන් මේම ස්තැන් දානවා. හොඳයි. මේ 3000 අපිට දෙන්න වරාංශය ඇතුළත් කරනවා. මේ දෙකේ එකතුව අපිට එනවා කීයද? 3900ක්. 3900. දරුවනේ අපි ඊළඟට මේ පිරිවැය කොටසෙන් ශ්‍රේ කොටස අඩු කරගන්න ඕන. එමනම් මේ 9000 මෙතන මේකම දානවා. ධාරණාගේ 9000යි 5500න් 250 5250යි 4000න් 2300ක් 1700යි 3000න් 1350 1650යි 21500න් 3900ක් අඩු කරාම 17600යි. 17600යි. මෙන්න මේ 17600 වැදගත් 17600 දේපල පිළියෙල සහ උපකරණවල අවසාන ධාරණාගය තමයි 17100. දරුවනේ මේ 17600 අපි මූල තත්ත්ව ප්‍රකාශනය පිළිවෙල කරනකොට ජංගම නොවනවත්කම් යටතේ දේපල පිළියෙල සහ උපකරණ වශයෙන් මේ 17600
මූල්‍යගත ප්‍රකාශනය පෙන්වන්න කරන්න ඕන. તો මේ අපි උත්සාහ කළේ මේ අපි පෙන්වන්නේ දේපල මිලදී ගැනීම ප්‍රත්‍යාගමනය කිරීම ඉවත් කිරීම කොහොමද මේ සටහනට ඇතුළත් කරගන්නේ කියන කාරණා. අපි ඊළඟට බලමු අපෙන් ඉල්ලලා තියෙනවා දෙවෙනි කොටස මූල්‍ය ප්‍රකාශන උපුටනයන් අපි ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා. ඒ සඳහා මම මේ කොටස ඉවත් කරලා මූල්‍ය ප්‍රකාශනවල මේ කොටස ඉදිරිපත් කරන්න කොහොමද කියලා අපි බලමු. මේ ගැටලුවේ අපේ ඊළඟ බලාපොරොත්තු වෙන දරුවනේ මූල්‍ය ප්‍රකාශනවල උපුටනයන් අපෙන් ඉල්ලනවා. ඒ කියන්නේ මේ ගැටලුව හා සම්බන්ධ කොටස් පමණක් මූල්‍ය ප්‍රකාශනවල පෙන්වන්න කරන්නේ කෙසේද කියන කාරණය. දරුවනේ අපි පිළියෙල කරපු දේපල සටහනේ අවසාන ධාරණ අගය තීරුවේ අවසාන එකතුව අපිට ලැබුණා 17900. ඒ 17900 මූල්‍යගත ප්‍රකාශනයේ පිළියෙල කරද්දී ජංගම නොවන වත්කම්වල ඒ ධාරණ අගය එකතුව ලියන්න ඕන 17900. එතකොට මේ දේපල ලඝුවෙන් නැත්නම් සටහනෙන් අපිට ලැබෙන එකම අගේ අවසාන එකතුව තීරුවේ තියෙන ධාරණ අගය අවසාන එකතුව. ඒ එකතුව අපි මූල්‍යගත ප්‍රකාශනයේ පෙන්වන්න කරනවා. ඊළඟ කාරණේ තමයි දරුවනේ මේ දේපල ෂය ප්‍රත්‍යාගන්න අලාභ ප්‍රත්‍යාගන්න ලාභ නැත්නම් අතිරික්ත ඒව අපි ලාභ ප්‍රකාශනයේ පෙන්වන්න කරන්න ඕන. දරුවනේ ලාභ ප්‍රකාශනය තුල බෙදා හැරීමේ වියදම් විස්තරයක් ඉදිරිපත් කරන්නේ. අපි දන්නවා එක වෙනම පෙරවැඩක් කරලා වෙනම තැනක වියදම් ටික වෙනම තැනක එකතු කරගෙන ගෙනල්ලා අපි අවම හෙළිදරව් කිරීම පමණයි ලාභ ප්‍රකාශනයේ පෙන්වන්නේ. ලාභ ප්‍රකාශනයේ පසුව හදනවා අපි විස්තීර්ණ ආදායම් ගිණුම ලාභ ගිණුමට පහළින් විස්තීර්ණ ආදායම් ගිණුම ඒක තමයි වෙනත් විස්තීර්ණ ආදායම් කියලා ලාභ හෝ අලාභ ප්‍රකාශනයේම කොටසක් වගේ විස්තීර්ණ ආදායම පෙන්වනවා. ඒ අනුව අපිට මෙතන උපුටනයන් වශයෙන් මේ පෙන්නන්නේ මේක නියම ආකෘතිය නොවන බව ඔයාලා දන්නවා. මේ වියදම් මෙතන ලියන්න අවශ්‍ය නැහැ. නමුත් අපි උපුටන ඉල්ලන නිසා ඒ උද්දෘත වශයෙන් අපි ඒවා ඉදිරිපත් කරන්න ඕන. එනවාට මතක ඇති ගොඩනැගිලි ෂෙයා 250ක් ආවා. ප්‍රවර්තන වර්ෂයේ ගොඩනැගිලි ෂෙයා 250යි. දරුවනේ ගොඩනැගිලි ෂෙයා පාවිච්චි කරන්නේ කුමක් සඳහාද? අපිට මේ කාරණේ මේ ගැටලුව තුල කියලා නැහැ. ගොඩනැගිල්ල පාවිච්චි කරන්නේ කුමක් සඳහාද කියන එක. તો අපි විශ්වාස කරනවා ගොඩනැගිලි ෂෙයා පරිපාලන වියදමක් වශයෙන් ඉදිරිපත් කරන්න. එහෙනම් ගොඩනැගිලි ෂෙයා 250 අපි පරිපාලන වියදමක් වශයෙන් පෙන්නන කරනවා. මේ අවුරුද්දට අදාළ බෙදා හැරීමේ රට ෂෙයා මතාව 700ක් ඒක බෙදා හැරීමේ කට සඳහා පාවිච්චි කරන නිසා අපිට පුළුවන් ඒක බෙදා හැරීමේ වියදමක් වශයෙන් ලියන්න. බෙදා හැරීමේ රට ෂෙයා 700. දරුවනේ ඊළඟට උපකරණ ෂෙයා අපි ගණනය කළා 550ක් අපිට ආවා උපකරණ ෂෙයා. අපි උපකරණ ෂෙයා ලියන්නේ පරිපාලන වියදමක් ලෙස. උපකරණ ෂෙයා 550 අපි ඒක හඳුනාගත්තා පරිපාලන වියදමක් ලෙස. ඊළඟට අපිට ලැබුණා ගොඩනැගිලි ප්‍රත්‍යාගමනයේ අලාභය. ඒ කියන්නේ ගොඩනැගිලි ප්‍රත්‍යාගමන ඌනතාවය අපිට හඳුනා ගන්න පුළුවන් වුණා 3500. දරුවනේ ප්‍රත්‍යාගමන ඌනතාවය අපි පින්නන්නේ වෙනත් වියදම් වල. ඒ නිසා ගොඩනැගිලි ප්‍රත්‍යාගමන අලාභය එහෙම නැත්නම් ඌනතාවය 3500 අපි වෙනත් වියදමක් වශයෙන් හඳුනා ගන්නවා. ඊළඟට අපි ඉඩම් ප්‍රත්‍යාගමනයේ අතිරික්තයක් ආවේ ඒක අපි හඳුනා ගන්නවා විස්තීර්ණ ආදායමක් ලෙස ඉඩම් ප්‍රත්‍යාගමන අතිරික්තය 1000යි. එහෙනම් දරුවනේ දේපල ප්‍රමිතියට අනුව අපි මුලින් මතක ඇති සාකච්ඡා කළා ප්‍රමිතිය ඉගෙන ගන්නකොට අරමුණ විෂයපතය නිර්වචන අන්තර්ගතය සානාවරණය කිරීම. ඒතර අන්තර්ගතයේ කොටස තමයි අපි සාකච්ඡා කළේ ෂෙයා ගණනය කරන්නේ කොහොමද? ෂෙයා ගිණුම් තබන්නේ කොහොමද? ඊළඟ දේපල මිලදී ගැනීම ඉවත් කිරීම ගිණුම් තබන්නේ කොහොමද? ප්‍රත්‍යාගමනයේ ගිණුම් තබන්නේ කොහොමද කියන කාරණේ. එතකොට අනාවරණය කිරීම කියන කොටසදී අපි සාකච්ඡා කළා. මේ අනාවරණය කිරීම කොටසදී තමයි මේ දේපල හා සම්බන්ධ තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කරන්නේ කෙසේද? කුමන වටිනාකම් කුමන ආකාරයෙන් ඉදිරිපත් කරනවාද කියන කාරණේ. හොඳයි එහෙනම් මේක බලාපොරොත්තුනේ
දේපල ප්‍රමිතිය නිවැරදිව හඳුනා ගැනීම සඳහා. ස්තුතියි.